අයිබන් සියල්ල සමබර කරන තරාදිය අද දවසේදී මේ සියල්ල සමබර කරමින් අපි සූදානම් ඉතාමත්ම සුවිශේෂී කතා බහකට එළඹෙන්නට. අපේ රට පිළිබඳව කතා බහ කරද්දී මෑත කාලීනව කතා බහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් වන්නේ අපරාධ. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මත්කුඩු සම්බන්ධයෙන් අපි වෙනදාටත් වඩා කතා කරනවායි කියලා අපිට හිතෙනවා. ඒ වගේම තමයි මෑත කාලීනව අපි එක්තරා ආందోලනාත්මක චරිතයක් පිළිබඳව වැඩි හරියක් කතා බහට ලක් කරා. ඒ තමයි කුප්‍රකට පුද්ගලයෙකු බවට පත් වූ ඔහු මාකඳුරේ මදුෂ්. මේ මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් කතා බහ කරද්දී මේ සමාජය තුළ තවත් ආందోලනාත්මක කාරණයක් බවට පත් වුණා එක්තරා උසස් පොලිස් නිලධාරියෙකුගේ Facebook සටහන. එතුමන් මේ Facebook සටහනෙන් බොහෝ දෙයක් කියලා තිබ්බා. ඒ නිසා මුළු රටම මේ පිළිබඳව කතා බහ කරන්න හිතුවා, කතා බහ කරා. ඒ නිසා අපි මාධ්‍යයක් විදියට හිතුවා එතුමන්ට මෙතෙන්ටම කැඳවලා මොකක්ද මේ සිදුවීම පිළිබඳව හා එතුමන්ට මොකක්ද තියෙන අයිතිය එහෙම කියන්න කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්න. අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියන්නේ එතුමන්. එතුමන් තමයි අපිත් එක්ක ඉන්නේ. එතුමන් ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි අද දවසේ මැදිරියට ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ප්‍රියන්ත ජයකොඩි මහත්මයා දැන් අපි ඉස්සෙල්ලාම කතාවට එමුකෝ. දැන් ඔබතුමා එකවරම මේ Facebook සටහනක් තිබෙනවා. බොහෝ දෙනෙක් මේක කතා කරනවා. මේ ඔබතුමා කියනවා මම තමයි පළවෙනියෙන් ඔහු අත්අඩංගුවට ගත්තේ. මේ කතාව ගැන පොඩ්ඩක් අපි කියමුකෝ. ජනක ඔය Facebook සටහන මම දැම්මේ 2019 පෙබරවාරි 12 වෙනිදා. මදුෂා සම්බන්ධ මුහුණු පොත් සටහන් 3ක් මම ගාලා තියෙනවා. පළවෙනි සටහන දැම්මේ ඊටත් ඉස්සෙල්ලා 2016 මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියට ඉන්නේදී මාධ්‍ය සාකච්ඡාවකදී වෙබ් මාධ්‍යවේදියෙක් මගෙන් ප්‍රශ්න කරා. එතකොට මදුෂ් පුජ්‍යලීන් විශාල සංඛ්‍යාවකට ලංකාවේ පොලිස් නිලධාරීන් ඒ වගේම තවත් බාහිර පුජ්‍යලයන් රැසකට මරණීය තර්ජනය එල්ල කරලා තිබුණා. ඒ වගේම 2016 පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වෙලා පොලිස් නිලධාරියෙක් මිය යනවා. එම වැටලීමට ගිය කණ්ඩායම් බාරව හිටපු පොලිස් මද්ද්‍රව්‍ය විනාශකාංශයේ කීර්තිමත් නිලධාරියෙක් හැටියට සැලකෙන නියමල් රංගජීව බරපතල තුවාල ලබනවා. තව පාරේ හිටපු අහිංසක පුංචි මල් කැකුලියක් එහෙම නැත්නම් පුංචි දැරිවියක් ඝාතනය වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මේ මාධ්‍යවේදියා සාමාන්‍යයෙන් පවත්වපු පොත් සාකච්ඡාවකදී මගෙන් ඇහුවා මේ මදුෂ් ලක්ෂිත මේ මදුෂ් කියන අපරාධකරු විදේශගතව මෙහෙවනවා මේ ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. මම උන්ට කිව්වා අපරාධකරුවන් සැරින් සැරේ එක එක කාලීනව මතුවෙන ඔබට ඒ Facebook සටහන බලා ගන්න පුළුවන් 2016 වර්ෂයේ. මදුෂ් කියන්නේ තව එක අපරාධකාරයෙක් විතරයි පොලිසියට. පොලිසිය කියන්නේ දැවැන්ත විශාල වපසරියක් තියෙන ආයතනයක්. ඒ ආයතනයක බලපුවාම මේ අපරාධකාරය ඉතා සුළු කෙනෙක්. මේ පුජ්‍යලා ඉස්ලාම් මොකද මට පොඩි අයිතියක් තිබුණා ඔහු ගැන කතා කරන්න. මම තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ පුජ්‍යලයව අත්අඩංගුවට ගත්තේ. අපරාධ 10ක් කොල්ලකෑම් 10ක් සම්බන්ධව 2005 ජූලි 25 වෙනිදා. ඔහු අත්අඩංගුවට ගත්තේ වාරියපොළදී. මම ඒ සටහනේ කිව්වා මම මේ පුජ්‍යලයව අත්අඩංගුවට ගත්තේ වාරියපොළදී. එතකොට ඔහු තුන්වෙනි පන්තියේ කොල්ලකරුවෙක්. ඒ නිසා මදුෂ් ගැන වැඩි අපි හිතන්න අවශ්‍ය නැහැ. ඔහු කවදා හරි පොලිස් හිරමැදිරියක තමයි ඔහුට ඔහුගේ ජීවිතය අවසන් වෙන්නේ. එහෙම නැත්නම් සමහර විට මහමගදී පොලිසිය අතින් වෙඩි කාලයකට. මොකද මම දැනගෙන හිටියා ඒ වෙලාවේ පොලිස් නිලධාරියෙක් හැටියට ඔහුගේ චර්යාව, ඔහු ගෙවන ජීවිතය මොකද අපි දැකලා තියෙනවා. අපේ අපරාධකරුවන්ගේ චරිත අධ්‍යයනය කරලා මෙවැනි චරිත මොකද අර පහන් දැල්ල නිවෙන්න කිට්ටුව ටික වේගයෙන් දැල් වෙන ඕනේ. දීප්තිමත් භාවය වැඩි. ඔව් දීප්තිමත් භාවය වැඩි. ඉතින් ඒක නිසා මම ඒ සටහන දැම්මේ 2016. ඊට පස්සේ 2019 මදුෂ් අත්අඩංගුවට ගත්තා ඩුබායි පොලිසිය පෙබ්‍රුවාරි 5 වෙනිදා. මම පෙබ්‍රුවාරි 12 වෙනිදා සටහනක් දැම්මා. ඒ සටහනේ මම අවසන් කළේ අර සුප්‍රකට චිත්‍රපටයක් තියෙනවා වැලිකතර. ඒ වැලිකතර චිත්‍රපටයේ අවසාන දර්ශනයේ තියෙන්නේ
ගාමිණී ෆොන්සේකා වික්‍රම රන්දෙනිය කියන සහකාර පොලිස් අධිකාරිවරයාගේ චරිතයට පණ පෙව්වේ. වික්‍රම රන්දෙනිය සහ ගෝරීන් අතර සිදුවෙන ද්වන්ද ගැටුමකින් ගෝරීන් සහකාර පොලිස් අධිකාරිවරයාගේ බිරිඳ පැහැරගෙන ගිහිල්ලා ඒව ප්‍රාණාපයට තියාගෙන තමයි සහකාර පොලිස් අධිකාරිවරයාට පිස්තෝල සටනකට අවතීර්ණ වෙන්නේ දෙන්න. එතෙන්දී ගාමිණී ෆොන්සේකා වික්‍රම රන්දෙනියේ චරිතය කියනවා ගෝරීන් කියන්නේ අපරාධකරු හෙටුන ජවාබේ වික්‍රමට ගෝරීන් ඔබ වීරයෙක් නෙමේ ඔබ මැරෙන්න බය නැහැ කිව්වේ බොරුවක් මිනිහෝ ඔබ මැරෙන්න බයයි ඔබ කැමති උඹේ ලස්සන මාලිගාවලට උඹේ කාර් වලට උඹේ සල්ලි වලට ඒකයි උඹ මැරෙන්න බය ඒක නිසා ගෑණියෙකුට මුවා වෙලා වීරයෙක් වෙන්න නැතුව බහැපන් යකෝ එළියට ඔන්න දෙවස මම ওই විදිහටම දැම්මා මොකද දෙවස හුඟක් දුරට මදුස්ගේ චරිතයට අදාළ වෙනවා මදුසුත් අපරාධ කරමින් විශාල ලෙස ධනස්කන්ධයක් උපයෝගමින් කළුසල්ලි තා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. ඔහු ගුවන්විදුලි නාලිකාවකට ඩුබායි වල ඉඳලා දෙනවා හඬපටයක්. ඒ හඬපටේ කියනවා මම මැරෙන්න බය නැහැ කියලා බොරු. ඔහු ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා. එහෙම ජීවිතයක් ගත කරන ඔහු බය නැත්තම් ඔහුට තිබුණ ලංකාවට. නමුත් ඔහු ඒ ජීවිතයක් ගත කරේ ඒක නිසා ඒ චරිතය ටිකක් විවාදාත්මක චරිතයක්. ඉතින් ඒක නිසා මම ඒ සටහන් දෙක දැම්මේ අවසාන සටහන තමයි ඔහු ඝාතනය වුණාට පස්සේ දාපු සටහන. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් ඔබතුමා ඉතාමත්ම මම හිතන්නේ වසර 40ක් විතර මේ නේද? දශක 4කට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයේ හොඳ පළපුරුද්දක් තියෙනවා. ඔබතුමාට දැනුණාද මොහු මේ යන ගමන පිළිබඳව මූලික වශයෙන් සංඥාවක් තිබ්බාද? ඔහුගේ ප්‍රකාශයන්නේ ඔහු කියන්නේ ඔහු හොඳ ජීවිතයක් ගත කරන්න උත්සාහ කළා. අර ටැනි හිට්ටටිය ඝාතනය හිටපු පළාත් සභා මාත්‍යවරයාගේ මස්සිනා උපනන්ද ඔහුට පහර දුන්නා. ඔහුට වෙඩි තිබ්බා. ඊට පස්සේ තමයි උපනන්ද ඔහු ඝාතනය කරන්නේ. ඊට පස්සේ තමයි ඔහුගේ අපරාධ ජීවිතය ආරම්භ වෙන්නේ. හුඟක් අය විශ්වාස කරනවා මේක ඇත්තද කියලා. නමුත් මම ළඟ තොරතුරු තියෙනවා 2001 වර්ෂයේ එතකොට මොහුට වයස අවුරුදු 21යි. 1979 ඔහු ඉපදෙන්නේ. 79 ඉපදෙන්නේ 22යි. අවුරුදු 22 දී ඔහුගේ නමට ඝාතනයක් චෝදනාවක් එල්ල වෙනවා මාවර්ල පොලිස් වසමේ අහංගම මුදලාලි කියන ව්‍යාපාරිකයා ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙක්. ඔහු යනවා පාන්දර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට කොළඹ යන්න පාන්දර 2:00ට ඒ අවස්ථාවේදී මේ පුජ්‍යලයා වෙඩි තබා ඝාතනය කරනවා. ඔහුගේ මුදල් ගන්න අපරාධ කල්ලියක්. ඒ කල්ලියේ ප්‍රබල සමාජිකයෙක් හැටියටයි මදුස් ඉන්නේ. ඉතින් ඒකෙන් ඔහුට අපිට කියන්න බෑ ඔහු හොඳ ජීවිතයක් ගත කරද්දී මේක වුණා කියන එක. නමුත් ඒ අවසනාවකට ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ගොනු කිරීමට නොහැකි බැවින් ඔහුට අධිකරණයේ නිදහස් වුණා. ඉතින් එවැනි ඊට පස්සේ ඔහු ආරම්භ කරන්නේ ඒ ටැනි හිට්ටටිය ඊට පස්සේ මංකොල්ල කෑම් වලට තමයි ඔහු බන්ධනාගාරගත වෙන්නේ. බන්ධනාගාරේ ඉඳලා ඔහු මත්කුඩු ජාවාරමේ යෙදෙනවා. ඒ වගේම ඔහු බන්ධනාගාරයේ ඉඳලා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති හැටියට හිටපු පළාත් සභා අමාත්‍ය ටැනි හිට්ටටිය ඝාතනය කරවනවා. ජනක මේ දැන් අපරාධ කරුවන් ඉන්නවා විවිධ වර්ගවල. සමහර අපරාධ කරුවන් ඉන්නවා ඔවුන් බාහුවලය තමයි ඔවුන්ගේ ශක්තිය. ඔවුන් ක්‍රියාකාරී ලෙස වෙඩි තියනවා. තව සමහරු ඉන්නවා බොහෝ දුරට අපරාධ සැලසුම් කර ඉතා සාර්ථකව මෙහෙවන පුද්ගලයෝ. මදුෂී જાති ඒ වගේ වර්ගයේ පුද්ගලයෝ. මදුෂ් පෞද්ගලිකව සම්බන්ධ වෙලා කරපු අපරාධයක් තියෙන්නේ උපනන්ද ඝාතනය කිරීමේ සිද්ධිය සහ මා අත්තරංගට ගත්තර මංකොල්ල 10 පමණයි. ඒ ඔහුගේ ප්‍රාථමික අදවිය. ඊට පස්සේ ඔහු හැම අපරාධයක්ම කරන්නේ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම. ඒ අතින් ඔහු ඉතා ඉහළ තලයක හිටියා. ඉතා ඉහළ තලයක කියලා මම කිව්වොත් සාමාන්‍යයෙන් මේ අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් මම ඉතා කිට්ටු නිරීක්ෂණයට ලක් කරනවා. ඒ යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් ලංකාවේ අපරාධ සැලසුම් කිරීමේ අතින් ඉහළම ඉන්න 5 දෙනා අතර අනිවාර්යයෙන් මදුෂී. ඉතිහාසයේ කොයි විදිහකින් බැලුවද
ඒක නිසා ඉතාමත්ම සූක්ෂම අපරාධ සැලසුම් කරන්නේ ඒ වගේම ඔහු සැලසුම් කරන අපරාධවල මෙලේච්ඡත්වය ඉතා ඉහළ තලයක තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි රිෆ්කාන් කියන ඔහුව විදේශගත කරපු ඒ මුස්ලිම් ජාතිකයා. ඔහු මද්‍රව්‍ය ජාවාරම් කරේ ඔහුව විරුද්ධ කල්ලියක් ඝාතනය කරනවා. ඒ සඳහා ඔත්තු බලන්නේ තව පුජ්‍යලයක ඔහුගේ නම කොස්මල්. ඔහු මේ පුජ්‍යලයව සැලසුම් සහගතව අරගෙන ගිහිල්ලා අඟුණකොළ පැලැස්සේදී අල්ලගෙන කෙහෙල් කොටුවකට අරන් ගිහිල්ලා තා දරුණු වඩබන්ධනයකට ලක් කරලා ඔහු එතනදී ඝාතනය කරලා ඔහුගේ සිරුර එතන මිහිදම් කරලා ඔහුගේ හිස කපාගෙන ඇවිල්ලා කොළඹ ගෙනල්ලා රිෆ්කාන් මරපු තැන තියෙනවා. ඉතින් ඒ වගේ මේ සැලසුම් වල මෙලේච්ඡත්වය ඉතා ඉහළ තලයක තිබුණා. ඔබ දැක්ක එතන මඩල ඝාතන සිද්ධිය ඔහු ඉතා හොඳින් සැලසුම් කරපු අපරාධයක්. ඒ අපරාධයට අවශ්‍ය කරන සියලුම උපදෙස් ඔහු WhatsApp නැත්නම් Viber තාක්ෂණ ඔස්සේ අවසාන මොහොත දක්වා ඒ අපරාධ කල්ලියට ලබා දුන්නා. මේ සියලුම දේවල් ඔහු බොඩි කැමරා එකක් මාර්ගයෙන් WhatsApp තාක්ෂණ ඔස්සේ නැරඹුවා. දන්නවා ඒක. ඒ වෙලාවේ ඔබ දැක්කා ඒ ඝාතනය වෙච්ච සිරකරුවන් ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ නැද්දි බන්දනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවේ ඉන්නේ නැද්දි බල්ලු ගන්නට 6 දිනක් මරලා දැම්මා. ඉතින් ඒ වගේ මේ ඔහුට මේ ලේ සුවඳට ඔහු ඉතාමත් ලොල් පුජ්‍යලෙක්. ඒ නිසා ඔය කාටවත් කියන්න බෑ ඔහු ඉතා හොඳ ඉතා චරිතවත් සාදු චරිතයක් කියලා. ඒ වගේම ඔහු ඒ සමගම මද්‍රව්‍ය ජාවාරම් කළා. ඒක නිසා මම කිසි ලෙසකින් සාධාරණීකරණය කරන්නේ නැහැ පුජ්‍යලේකු මිය යෑමෙන් ඇතිවන කාලකන්ණි සතුටක් අපිට ලබන්න බෑ. නමුත් මදුස් සමාජයෙන් ඉවත් කර සමාජයෙන් ඈත් කර පුජ්‍යලේකු තැබිය යුතු පුජ්‍යලේක හැටියට නම් හඳුන්වන්න මම කිසිසේත් පැකිලෙන්නේ. ඔව් දැන් ඔබතුමා ඊටමත් පැහැදිලිව මොහු ගැන කියන දැන් ඒ අතරදී දැන් මොහු ප්‍රකට වෙන්නේ මේ මද්‍රව්‍ය ජාවාරම් එක්කනේ. දැන් ඔබ කියනවා වගේ වෙන අපරාධවලට නෙමෙයි මොහු මදුෂ් නම් මත්කුඩු. මේ අපේ රටේ තිබෙන ප්‍රධාන පිළිලයක් බවට පත් වෙන්නේ එතන. ඒකට ඔහුට මේ සහයෝගය දෙන තැන් හා ඔහුට කවුරුන් හරි මීට උඩින් ඉන්නවාද උපදෙස් දෙනවාද කියන කාරණේ ඔබතුමාලා හොයාගෙන තිබෙනවද? ඔව් ඔහුගේ මද්‍රව්‍ය ජාවාරමට ඔහු අවතීර්ණ වෙන්නේ 2006 ඉඳලා 2011 වෙනකම් මම අර අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරපු වෙලාවේ 2005 වර්ෂයේ අවසාන භාගයේ ඉඳලා ඔහු ඉන්න බන්ධනාගාරගතව 2006 විතර වෙද්දී ඔහු බන්ධනාගාරය ඇතුළේ ඉඳලා මද්‍රව්‍ය ජාවාරම් පටන් ගන්නවා. ඒදී ඔහුට සහාය වෙන්නේ තවත් මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හැටියට හිටපු ලාලිත කියන පුජ්‍යල. ඔහු මද්‍රව්‍ය නාශකාංශයේ සමග සිඳු වෙඩි හුවමාරුවකදී මට මතක හැටියට අතුරුගිරි නැත්නම් බණ්ඩාරගම ප්‍රදේශයේදී මිය ගියා. ඔහු තමයි මොහුට මද්‍රව්‍ය සපයන්නේ. ඔහු සපයන මද්‍රව්‍ය මේ මදුෂ් බන්ධනාගාරය ඇතුළේ ඉඳලා එළියේ කිලෝග්‍රෑම් 100 200න් පටන් ගන්න කිලෝ 1 2 3 දක්වා ඔහු ජාවාරම් කරනවා බන්ධනාගාරය ඇතුළේ ඉඳලා. ඊට පස්සේ ඔහුට බන්ධනාගාරය ඇතුළේදී මිත්‍රත්වයක් ගොඩනගා ගන්නවා පාකිස්තාන් ජාතිකයෙකු එක්ක සමීන් ජාන් කියන පුද්ගලයා. සමීන් ජාන්ව සමග ඇතිවෙච්ච මිත්‍රත්වයේ ඔස්සේ ඔහුට ලින්ක් එකක් එහෙම නැත්නම් මාර්ගයක් පෑදෙනවා. ඔහුගේ මද්‍රව්‍ය ඔහු ප්‍රසිද්ධ පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. ඔහු මෙහි පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන මද්‍රව්‍ය නාශකාංශයෙන් ඔහුව බන්ධනාගාරගත කරලා තිබුණේ ජීවිතාන්ත දක්වා සිර දඬුවමක්. සාක් ප්‍රඥප්තියක් යටතේ මද්‍රව්‍ය ජාවාරම් කරන හුවමාරු කිරීම ක්‍රමවේදයේ යටත් චිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රමවේදයට යටත් ඔහු යවනවා පාකිස්තාන බන්ධනාගාරයට. පාකිස්තාන බන්ධනාගාරයෙන් කෙසේ හෝ ඔහු පැනලා හරි ඔහු ඉවත් වෙලා යනවා නැවතත් ඩුබායි වලට. ඒ අතරතුර මදුෂුත් යනවා ඩුබායි. මදුෂ් ඔහු සමග සම්බන්ධ වෙනවා ඩුබායි වල. එතන ඉඳලා ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් සැපයුම් කරුවෙක් හැටියට තමයි මදුෂ් කටයුතු කරන්නේ. ඔය ලංකාවට විතර නෙවෙයි මාලදිව වෙනසක් බංග්ලාදේශයන් රටවල් වලටත් ඒ එකම මුහුදු මාර්ගය ඔස්සේ මද්‍රව්‍ය සැපයීමේ යෙදී හිටු බවට තමයි අපට තොරතුරු වාර්තා වෙනවා. හොඳයි. අද දවසේදී අපි මේ සූදානම් වන්නේ මාකන්දුරේ මදුෂ් පිළිබඳව රටම කතා කරන ආందోලනාත්මක කරුණු කාරණා පිළිබඳව සවිස්තරව තොරතුරු දැනගන්නට ඒ සඳහා තමයි අපි ආරාධනා කරේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජාග්‍රි මැතිතුමන්ට. විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි යලිත් මුණ ගැහෙනවා.
තරාදිය සුවිශේෂී වැඩසටහනත් සමගින් අද දවසේදී අපි මේ සූදානම් වන්නේ යලිත් ඔබ මුණ ගැහෙනට විරාමයෙන් අනතුරුව අද දවසේ අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මැතිතුමන් අපිත් එක්ක ඉනවා. මේ මාකන්දුරේ මදු සම්බන්ධයෙන් තමයි අපි බොහෝ වෙලාවට කතා බහ කරේ. දැන් ඔබතුමා කිව්ව ආකාරයට ඔහුගේ මද්‍රව්‍ය ජාවාරම් හා ඔහු කොහොමද මේ මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ කියන කාරණේ කිව්වා. ඒ අතරදී දැන් මේ ඔහුගේ මිය යාමත් එක්ක විවිධ කතන්දර සමාජයේ පැතිරීමින් යනවා. අපි ඒවා निराකරණය කරගන්න පුළුවන්. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් සාමාන්‍යයෙන් ඔහුට ලැබුණු ආරක්ෂාව මදිද? සාමාන්‍යයෙන් ඔහු අත්අඩංගුවට ගත්තාට පසුව ජනක ඔහුට එක්සත් අරාබි එමිරාජ්‍ය අත්අඩංගුවට අරගෙන ඒ තියන් ඉඳලා ශ්‍රී ලංකාවට බාර දුන්නු වසර එකමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරේ රඳවාගෙන ප්‍රශ්න කරා. ඒ අතරතුර කොළඹ අපරාධ කොට්ටාශය තමයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ සහ විශේෂයෙන් මද්‍රව්‍ය ජාවාරම් ගැන ඔවුන් ඉතා හොඳින් විමර්ශන කටයුතු මෙහෙවන ආයතනය. මේ ආයතනය දැන්ට මාසයකට පමණ ප්‍රථම කොටිකාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා මද්‍රව්‍ය සහ ගිනිඅවි 3ක් මට මතක හැටියට T56 වර්ගයේ ගිනිඅවි 3ක් සමග. ඔහු තමයි මදුෂ්කේ ප්‍රධාන සගයෙක් හැටියට හිටපු අර එතන මඩල ප්‍රහාරය මෙහෙයවපු මෑත කාලේදී ඉන්දියාවේ කුමනෝ සිද්ධියක් හේතුවෙන් මියගිය අංගොඩ ලොක්කා කියන සංවිධානාත්මක අපරාධකරුගේ මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන පුද්ගලයා. මුස්ලිම් ජාතිකයෙක්. ඔහු විශාල මුදල් ප්‍රමාණයක් සහ ආයුධ 3ක් සහ මද්‍රව්‍ය තොගයක් එක්ක අල්ලගන්න. ඔහු මදුෂ් සම්බන්ධව යම් කරුණු කාරණා කොළඹ අපරාධ කොට්ටාශය සමග වාර්තාතොරතුරු හෙළි කරනවා. ඒ අනුව තමයි අපරාධ කොට්ටාශය කීප වතාවක්ම ඉල්ලුම් කරලා පොලිස්පතිතුමාගේ අවසරය පරිදි ඔහු බාර ගන්නවා මේ විමර්ශන කටයුතු සිද්ධ කරන්න. ඒ බාරගත්තු දවසේම කෝටි 11ක මද්‍රව්‍ය තොගයක් මේ පුජ්‍යලයා සතුව තිබී මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු පුජ්‍යලයා සතුව තිබී මදුෂ් සහ ඔහු අතර සම්මුඛ කිරීම සාමාන්‍යයෙන් අපි විමර්ශන කාර්යයේදී කියනවා කන්ෆ්‍රන්ටේෂන්. දැන් මම මොනවා හරි දැනගත්තාම මගෙන් ඔබත් ඒක දන්න කරුණක් නම් ඔබ සහ මම ඔබ සමහර විට ඒක නොකියන අවස්ථාවල මම ඔබ සම්මුඛ කරලා තමයි මේ ප්‍රශ්නය අපි निराකරණය කරන්නේ. ඒ සම්මුඛ කිරීමකදී පොලිසියට හැකි වෙනවා මද්‍රව්‍ය කිලෝ 11ක් හොයාගන්න. ඉතා පිරිසිදු හෙරොයින් සාමාන්‍යයෙන් කිලෝ 11ක් යන විශාල මද්‍රව්‍ය ප්‍රමාණයක් අපි රටේ වමසාරිය අනුව. ඉතින් ඒකම දිගුවක් තමයි මේ ඔය කියන සිද්ධිය. ඉතින් එහිදී සමහර අය තර්ක කරනවා සමහර අය අහනවා ඇයි විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ඔහුට දුන්නා. ඔහු පුරුද්දක් ලෙස ඔහු අධිකරණයට අරන් යන අවස්ථාවල මොකද එතකොට අපි දන්නවා. නමුත් මේක එහෙම දෙයක් නෙවෙයි මේක මෙහෙයුම. මේ මෙහෙයුම වල යම් කරුණු තියෙනවා පිටදායට හෙළි කරන්න බැරි. ඒ මෙහෙයුම සිද්ධ කරන නිලධාරීන් අතරම සංසරණය විය යුතු කරුණු තියෙනවා. ඒ නිලධාරීන් අතරත් අපි මේ මෙහෙයුම් සංවිධානය කරද්දී need to know basis. ඒ කියන්නේ දැනගත යුතුම කරුණු තමයි නිලධාරියට දැනගන්න. නැත්තම් මේවා ඔබ දන්නවා මේ මද්‍රව්‍ය ජාවාරම විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධ ජාවාරම්. ඒතර මේවලට සම්බන්ධ පොලිස් නිලධාරීනුත් යම් ස්ථානවල ඉන්නවා. එතකොට මෙවැනි සැලසුමක් මෙහෙයුමක් සැලසුමක් සකස් කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නැත්නම් මේ මෙහෙයුමේ මූලිකයෝ ඒ පල්ලෙහැ නිලධාරීන්ට පවා ඒ තොරතුරු දෙන්නේ ඉතා අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණයි. සම්පූර්ණ දැන් අපි සටනක් වගේ දෙයකට යද්දි මුලින් ඉඳලම කියනවා මෙන්න මේක. නමුත් මෙවැනි වල මේ දවල් එහෙම දේවල් කරන්න බෑ මේ වැටලීම් වල. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ වුන් නිලධාරී 17 දෙනෙක් මෙහෙයුමට සහභාගී වෙලා තිබුණා. ඉතින් මදුෂ් අත්අඩංගුවේ හිටියේ ඔහු අත්මාංචු දාලා දෙන්න අරන් ගිහිලා තිබුණේ. ඉතින් එතෙන්දී යම්කිසි රාජකාරීමය අතපසුවීමක් වුණාද කියන ඒක වෙනමම අපි විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඒ සම්බන්ධ පරීක්ෂණ කරනවා. ඒ සම්බන්ධ පරීක්ෂණයක් වෙනමම කරනවා. අනික ජනක දැන් මේ සිද්ධිය අපි මත ප්‍රකාශ කළාට අපි හිතමුකෝ පොලිසියම මේක කරා කියලා. නමුත් මේක මහේස්ත්‍රාත් පරීක්ෂණයකට මහේස්ත්‍රාත්වරයෙකුගේ
පරීක්ෂණයකට ලක්වන දෙයක්. මේ අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් තියෙනවා. අපි දන්නවා යම් කාලවල අධිකරණ පරීක්ෂණ නැතුව දැන් යුද කාලේ වගේ දේවල් වලදී මලසිරු බොමු දාණය කරන්න අවසරය තිබුණා. හල්සෙනි මේක එහෙම නෙමෙයි. මේක සාමාන්‍ය පුජ්‍යලයක් මිය ගියාම ඒක මනුෂ්‍ය ඝාතනයක්. ඇත්තටම මේ සිද්ධිය ඝාතනයක්. ඔහු යම්කිසි පුජ්‍යලයක් ඝාතනය කරලා තියෙන්නේ. ඒ ඝාතනය කිරීම සිද්ධිය ගැන ඔහු සමග ගියායේ කරුණ ඉදිරිපත් කරනවා. ඒ සිද්ධිය ගැන ඒ කරුණු හරියනවද කියලා බලන්න සුවිශේෂ කණ්ඩායම් දෙකක් ඉන්නවා එතන. ඒ තමයි අධිකරණ වෛද්‍ය නිලධාරියා. ඔහු කියනවා මේ ඇති වෙච්ච තුවාල මෙහෙමයි වෙලා තියෙන්නේ. ඒකම රජයේ රස පරීක්ෂකවරයා එතන බැලුවා. ඔහු පරීක්ෂණයක් පැවැත්තුවා. ඔහු කියනවා මේ වෙඩි තැබීම මෙහෙම වෙන්න පුළුවන්ද? මේ පොලිස් නිලධාරීන් කියන ආකාරයට වෙන බාහිර පුජ්‍යලයේ හිටපු තැන ඒගොල්ලෝ පෙන්නනවා. හිටපු සලකුණු තියෙනවා. එතකොට එතන සිවිල් පුජ්‍යලයේ එතන ඒ තට්ටු නිවාසයේ හිටපු සිවිල් පුජ්‍යලයේ කියනවා ඔහු දැක්කයි කියලා පුජ්‍යලෙන් දෙදෙනෙක් මෙතන සිවිල් ඇඳුමෙන් ඇඳගත්තු දෙන්නේ දුවනවා. ඉතින් ඒ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. ඉතින් මේක විමර්ශනයකට දැන් ලක් වෙනවා. මේක අධිකරණමය විමර්ශනයක්. මේ විමර්ශනය කරන්නේ පළපුරුදු මහේස්ත්‍රාත්තුමියක්. එතකොට ඒකට සාක්ෂි ඉදිරිපත් කරලා තියෙන රජයේ රස පරීක්ෂකවරයා. ඒ පොලිස් නිලධාරියෙක් නෙමෙයි. ඒකම වෝහාරික විශේෂ සම්බන්ධව සාක්ෂි දෙන්න ඉන්නවා. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී. ඒගොල්ලෝ කවදාවත් මේ ඒගොල්ලන්ගේ වෘත්තීය ගරුත්වය මේ අපි කියන විදිහට භාවිතා කරන අය නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඉන්නවා. එතකොට මේ හැම කෙනෙක්ගේම එකතුව නොවැම්බර් 11 වෙනිදා මේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ විවෘත අධිකරණයේ තියෙනවා. දැන් ඔබටත් ඕන නම් එතෙන්ට ගිහිල්ලා ඔබ මොන හරි මේ සම්බන්ධව කරුණක් දන්නවනම් ඔය Facebook වල සටහන් තිබ්බට කමක් නැහැ. ඒවා ඒ වෙලාවට ගිහිල්ලා එතන ඉදිරිපත් කරන්න පුළුවන්. මේ නෑ මගේ මතය මේකයි. මම කියන්නේ මෙහෙමයි. ඒවා ඉදිරිපත් කරලා නීතිඥයන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. නීතිඥ සංවිධාන තියෙනවා. මානව හිමිකම් සංවිධාන ඔය හැම කෙනෙකුටම තමුන්ගේ මතය අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක මේක ඉතාල විවෘත පරීක්ෂණයක්. මේක කවුරුත් තාම මේක ඉවර වෙච්ච දෙයක් නෙමෙයි. මනුෂ්‍ය ඝාතනයක්. දැන් අපි කරුණු අධිකරණයට වාර්තා කරලා තියෙනවා. මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම. මොකද පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් තුවාල වෙලා තියෙනවා. ඒතර ඒක මනුෂ්‍ය මිනිමැරීමට තැත් කිරීම සිද්ධීන් දෙකක්. මදුෂ්ක ඝාතනය මිය යාම ඝාතනයක්. ඉතින් මේ දැන් අපේ විශාල අභියෝගයක් පොලිසිය ඉදිරියේ තියෙනවා මේ දෙන්නව හොයාගන්න. ඒ දෙන්නව මේ ඝාතකයෝ දෙන්නව හොයාගත්තු දවසට තමයි මේ කතාවේ සම්පූර්ණ විසඳුමේ. ඉතින් ඒ වගේ මේක මේ නිකම් මේ ඉතා කෙටියෙන් ලඝු කරලා මදුෂ්‍ය පොලිසිය මැරුවා. එහෙම නැත්නම් ඇයි මෙතෙන්ට අරන් ගියේ? ඇයි මේ 7 දෙනෙක් ගියේ? ඇයි 10 දෙනෙක් ගියේ? ඇයි මෙතෙන්ට ආරක්ෂාව තිබ්බේ නැත්තේ? ඇයි මෙතෙන්ට තිබ්බේ නැත්තේ? මේ කිය තවන් දෙක තව එකක තියෙනවා T56 උණ්ඩ තියෙනවා පිස්තෝල දෙකක්. පිස්තෝල දෙකට මේ අනිවාර්යයෙන්ම T56 ගිනියවියක් එතන පත් වෙච්ච බවට සාතික තියෙනවා. හිස්කොප් 6ක් නැත්නම් 7ක් මම දැක්කා තියෙනවා. නඩු බහන්න හැටියට. ඉතින් මේවා මේ එළියෙන් බලන අයට මේ මත ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ නෙමෙයි සත්‍යය. සත්‍ය අධිකරණයේ තීන්දුව කරයි. දැන් ඔතනදී දැන් තව කාරණයක් පිළිබඳව මේ සැකමුසු පළ කරනවානේ. සාමාන්‍ය මේ වගේ අපරාධ දරුණු ගණනේ අපරාධකරුවෙකු මේ වගේ තැනකට අරගෙන යනවාද? අනික් කාරණය ඔවුන් අහන විදිහට දැන් මේ අරගෙන යන බව කවුද දැනගත්තේ? මීට එළියට කොහොමද මේ ආරංචිය ගියේ කියන කාරණය. ඒකට මොකක් හරි උත්තරයක් තියෙනවද ඔබතුමාලා සතුව? ජනක මම ඔබට කිව්වා වගේ මේක සැලසුම් මෙහෙයුමක්. මේ මෙහෙයුම එදා රෑ පටන් ගත්ත එකක් නෙමෙයි. අපරාධ කොට්ටාශයට මේ සැකකරුව බාර දුන්න දවසේ ඉඳලා ඒගොල්ලෝ විශාල ප්‍රයත්නයක් දැරුවා. මොකද ඔවුන් ළඟ මේට පෙර එකතු කරගත්තු කරුණු රාශියක් තිබුණා. ඒක නිසා තමයි ඔවුන් මේ දැනට මාස 6කට ඉස්සෙල්ලයි පොලිස්පතිතුමාගෙන් ඉල්ලුවේ මේ විත්තිකරුව මේ සැකකරුව අපිට දෙන්න මේ පරීක්ෂණ අපිට යම් කරුණු අපේ විමර්ශනවලදී මේ පුජ්‍යලයාගේ සම්බන්ධකම් එළි වෙනවා. ඉතින් ඒ අනුව තමයි ඔහුට ජංගම දුරකථනයක් නිත්‍යානුකූලව ලබා දීලා ඒ ජංගම දුරකථනය ඔස්සේ මේ යම් කරුණු කාරණා සහිත බාහිර පුජ්‍යලයන්ව ඒ ජංගම දුරකථනයේ සියලු විස්තර ඒකෙන් ගත්ත කෝල් ඩීටේල්ස් ඒ කෝල්ස් වලට ආන්සර් කරපු ටෙලිෆෝන් ඒවල ටවර් රිපෝට්ස් ඒ සේරම දැන් තියෙනවා මෙතන. ඒක නිසා මේක මේ කවුරුත් හුඟක් අය වචන දන්නේ නැතුව කරුණු දන්නේ නැතුව තමයි කතා කරන්නේ. ඉතින් මේ අනික මෙහෙයුමක් කියන එකකදී අපිට ආරක්ෂක තත්ත්වයක් සැලකිල්ලට ගත යුතුයි. නමුත් ආරක්ෂක තත්ත්වේ පමණක්ම නෙමෙයි මෙහෙයුමකදී ඒක රහස්‍යභාවය සුරකීම ඉතා වටිනවා. මොකද ඒක එතනින් එහාට එළියට ගියොත්
සමහර විට ඒ සම්පූර්ණ සමස්ත මෙහෙයුමම අසාර්ථක වෙන්න පුළුවන්. ඒක නිසා මේ හැම දැන් මේ සිද්ධිය සිදු වෙලා ඉවරයි. ඉතින් හැම කරුණාකාරාම අධිකරණමය පරීක්ෂාවකට ලක් වෙනවා. අධිකරණමය පරීක්ෂාවකට ලක් වෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවා මේ රටේ අධිකරණය ගැන ඉතා ඉහළ අගයක් ඉහළ වටිනාකමක් තියෙන තැන. ඒක නිසා අපි මේක බලමු. ඔව් ඒ අතරදී දැන් මේ CID එකේ අතරංගුවේ ඉන්නද්දී තව චෝදනාවක් තියෙනවා මේ මොහුට දුරකථනයෙන් විදේශ රටවලට කතා කරන්න උදව් කරපු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කතා බහ කරා. ඔව් මම ඒකත් මම ඊයේ මාධ්‍ය තුලින් තමයි ඒක දැක්කේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුලින්. ඉතින් එවැනි චෝදනාවක් තියෙනවා නම් ඒ බරපතල චෝදනාවක්. ඒ බරපතල චෝදනාව මේ ගොසිප් වලට සීමා නොකළ යුතුයි. මේක හැම චෝදනාවක් වුණොත් ඒක හැමදාම තියෙනවා. නමුත් චෝදනාව විමර්ශනය කරලා වකියුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරොත් ඒක එතනින් අවසන් වෙනවා. ඒක නිසා දැන් කරන්න තියෙන්නේ ওই කරුණු ඉදිරිපත් කරන අයට මේ සම්බන්ධව පොලිස් පොලිස්තුමාට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්, අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැන කරුණු ඉදිරිපත් කළා ඒකට කවුරු හරි සම්බන්ධ නිලධාරියෙක් ඉන්නවනම් නිලධාරියෙක් හෝ නිලධාරී ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්. මොකද ශ්‍රී ලංකා පොලිසිය කියන මේ වටිනා වැදගත් ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීමට එවැනි දේවල් ලිට්මස් පරීක්ෂාවට ලක් කළ යුතුයි. නැත්නම් ඒක අර හැමදාම මේක ගොසිප් එකක් හැටියට තිබුණොත් හැමදාම කියන්නේ නෑ එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නෙවෙයි වෙන්න යුත්තේ. මොන හරි දෙයක් වකිය යුතු කෙනෙක් දැනගත්තා නම් මෙන්න මගේ කරුණු පොලිස් පොලිස්තුමාට එහෙම නැත්නම් අධිකරණයට නැත්නම් රජයට අමාත්‍යතුමෙක් ඉන්නවා දැන් මේ විශේෂ භාර දැනුම් දීලා ආරක්ෂක ලේකම්තුමා ඉන්නවා දීලා මේ සම්බන්ධව පරීක්ෂණයක් කරලා දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් මේ සියලු දේවල් මේ තාක්ෂණය අතින් හරි තොරතුරු ලබා ගන්න පුළුවන් දුරකථන ෆයින්ඩයක් ලබා ගන්න පුළුවන් ඒ ජාලයක් ඔස්සේ යන්නේ. ඉතින් ඒවා සියලුම අරගෙන එහෙම වකියුතු නිලධාරීන් ඉන්නවනේ උන්ට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අනික් කාරණේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ප්‍රධාන වශයෙන් කරන කාරණේ තමයි දැන් මේ මොහුගේ මිය යාමත් එක්ක මීට කලින් ආందోලනාත්මක කාරණයක් බවට පත් වුණා මේ දේශපාලඥයන් මේ කුඩු ජාවාරම හා සම්බන්ධයි කියන කාරණේ. දැන් කියනවා මේ දේශපාලඥයන්ගේ නම් වහන්නට මෙහෙම දෙයක් සිද්ධ වුණාද? ඇත්තටම මේ කරන කාලය තුලදී එහෙම දේශපාලඥයන්ගේ නම් එහෙම කියලා තියෙනවද? ජනක මම මේ සැකකරු ප්‍රශ්න කරේ නැහැ. ඔව්. මන් දැනුවත්ව මට ලැබී තිබෙන තොරතුරු අනුව නම් දැනට එහෙම දෙයක් වාර්තා වෙන්නේ නැහැ. දැන් මේ දේශපාලනඥයන්ගේ සම්බන්ධකනුත් වැඩිපුරම චෝදනා කරන්නේ තවත් දේශපාලනඥයෝනේ. ඔව්. ඇත්තට මේක මේ දේශපාලන ව්‍යුහය ඇතුලේ තියෙන චෝදනා කිරීමක්. සමහර විට දැන් විපක්ෂයේ ඉන්න අය රජයේ ඉන්න ඇද්දි මේක වුණා නම් දැන් රජයේ ඉන්න අය ඒගොල්ලන්ට චෝදනා. ඒ වගේ මේ පුජ්‍යලයන් සම්බන්ධව තියෙන චෝදනා මිසක් මේවා තාම හරියාකාරව ඔප්පුවෙච්ච දේවල් නෙමෙයි. මෙහෙම දේවල් තියෙනවා. සමහර විට මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දේශපාලනඥයන්ට ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට උදව් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. අතොරතුරු තියෙනවා බොහෝ දුරට ආවලාට මෙච්චර දුන්නා පෝස්ටර් ගහලා දුන්නා වාහන දුන්නා. සමහර විට දේශපාලනඥයෝ මොකද මැතිවරණ කාලේදී හැම කෙනෙක්ම එක්ක ඔහු කෙලින්ම වෙන්නත් පුළුවන් නැත්නම් තව කෙනෙක් හරහා වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි සම්බන්ධකම් වලින් අදහස් වෙන්නේ නැහැ දේශපාලනඥයා මද්ද්‍රව්‍ය ජාවාරම් කරනවා කියලා. මද්ද්‍රව්‍ය ජාවාරම් කියන්නේ එකක් මේ කතාව වෙන එකක්. ඉතින් එවැනි අවස්ථාවන් ගැන නම් තොරතුරු තියෙනවා. නමුත් දේශපාලනඥයෝ එකතු වෙලා මේ කණ්ඩායමත් එක්ක මද්ද්‍රව්‍ය ජාවාරම් කරයි කියනනම් මගේ මේ විමර්ශන වපසරිය ඇතුළත වාර්තා වෙන්නේ නැහැ. නීති ප්‍රතිපත්තිනේ දැන් ඔය ඔබතුමා කිව්වා දැන් අර වක්‍රව හෝ ඍජුව උදව් පදව් ගත්තා කියන. ඒක එහෙම කෙනෙකුගෙන් එහෙම ඍජුව උදව් ගත්තොත් ඒක වරදක් නෙවෙයිද? නෑ අනිවාර්යයෙන්ම මද්ද්‍රව්‍ය ජාවාර සදාචාරාත්මක අතුරුන් නීතිගත අතුරුත් වරදක් වෙනවා. නමුත් එවැනි උදව් කරන්නේ කෙලින්ම නෙමෙයිනේ. තව පුජ්‍යලියෙකු හරහා. නමුත් ඒක ගත්තයි කියලා කියන්නේ මොනවද අපිට තියෙන සාක්ෂි? ඒක තොරතුරු පමණයි. අර මෙයා කියන්නේත් නැහැ ගන්නවා කියලා මේ විදිය කියන්නේත් නැහැ දෙනවා කියලා. නමුත් ඒ ගනුදෙනුව සමහර අවස්ථාවලදී වෙලා තියෙන බව අපි දන්නවා. හොඳයි. අපිට බොහෝ තව කරුණු කාරණා තිබෙනවා කතා බහ කරන්න විශේෂයෙන්ම අද දවසේ මේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට අපි මෙතෙන්ට කැඳවුවේ මේ පිළිබඳව කතා බහ කරන්න. ඒ වගේම තමයි එතුමාට තව දුරටත් භාරදූර රාජකාරියක් මේ දිනවල පැවරී තිබෙනවා. ඒ තමයි මේ කොවිඩ් සටනට උර දෙන්නට යම් කරුණු කාරණා පිළිබඳව අපිට කතා බහ කළ හැකි.
මද විරාමයක් ලබා ගන්නවා යලිත් මුණ ගැහිමි බලාපොරොත්තු වෙනවා. හොඳයි අද අපි මේ කතා බහ කරමින් ඉන්නේ විශේෂම ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් ඔහුගේ මරණයත් එක්ක පොලිසිය වෙත එල්ලවෙන යම් චෝදනා හා ඒ වගේම තමයි පොලිසියේ මේ වන විට ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් ඔහු කොළඹ අපරාධ කොට්ටාශයේ බහරව ටික කාලයක් මම දින දෙකක් වගේ ඉන්න වැඩි හරියක CID එක ඒ කාලෙදී දැන් ලංකාව පිළිබඳව ගත්තොත් මම හිතන්නේ මොහුගෙන් ගොඩක් තොරතුරු සටහන් කර ගැනීමක් දැන් සිදු කරලා ඇති කියලා අපි හිතනවා එහෙමද? ඔව්. හා ඌට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව එකමාරක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියා. ඒ සම්බන්ධව ඔහුගේ ප්‍රකාශ සටහන් කරලා තියෙනවා. ඔහු අත්අඩංගුවටපත් වීම, ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්, ඔහුගේ මද්ද්‍රව්‍ය ජාලය, ඒ අතරතුර මද්ද්‍රව්‍ය නාශකාංශ නිලධාරී කියලා ඔහු පරීක්ෂණයට ලක් කළා. ඔහු ප්‍රශ්න කිරීමකින් තොරතුරු රාජ්‍යයක් තියෙනවා. ඒක සමහර අය මම දැක්කා තියෙනවා මේ සමග ඔහුගේ සමග තොරතුරු වැළලීලා යනවා. වැළලීලා යන්න පුළුවන් ඔහු කිසිවක් සඳහන් නොකර ඔහුගේම භාවිතය සඳහා ඔහු තුලම තිය යුතු ඔහු පමණක් දන්නා කරුණු. අනිත් ඒවා එකක්වත් එහෙම වැළලීලා නැහැ. ඒවට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා. කරුණු හෙළිදරව් කරන්න තව ප්‍රභාවයන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කවුරුත් එහෙම සැකයක් ඇති කරගත යුතු නැහැ ජනතාව. ඔව් ඒ අතරදී දැන් මේ මදුෂා සම්බන්ධව ගත්තොත් එහෙම දැන් ඔබතුමා කිව්වා ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ අපරාධකරුවන් ලයිස්තුවේ මුල් හරියේ ඉන්නවා කියලා. ඔය කියන මේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන තිබෙනවාද ඔබතුමාලා? හා අතරංගුට අරගෙන තිබෙනවාද? අනිවාර්යයෙන්ම අපි දන්නවා ජනක මද්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන් විවිධ තලවල ඉහළම තලයේ ඉන්න අය ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ බෙදා හැරීම් ජාලයේ ඉන්න අය ඉන්නවා. ඉතින් එහෙම බලපුවම ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරවන අතර මදුෂ් ඉන්නවා. මදුෂ්ගේ නම රැඳී තියෙනවා. ඒ පුද්ගලයන් තමයි ඇෆ්ගනිස්තානයේ එහෙම නැත්නම් පාකිස්තානයේ සහ ඉරානයේ වගේ රටවල් සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම අපිට මද්ද්‍රව්‍ය එන්නේ රන් චන්ද්‍රවංකේ ගෝල්ඩන් ක්‍රෙසන්ට් රන් චන්ද්‍රවංකේට අයිති රටවල් තමයි ඇෆ්ගනිස්තානය, ඉරානය සහ පාකිස්තානයේ කොටසක්. ඒ කොටස තුල තමයි මේ පොපි වගාව කරලා මේ හෙරොයින් නිෂ්පාදනය කරන්නේ. රන් ත්‍රිකෝණයේ හැටියට හැඳින්වෙන්නේ ලාओसය, මියන්මාරය සහ තායිලන්තය. ඒ මද්ද්‍රව්‍ය අපිට එනවා අඩුයි, විරලයි. අපිට බහුතරයක් එන්නේ රන් චන්ද්‍රවංකේ. එතකොට ඒ රන් චන්ද්‍රවංකයේ හරහා එන ඒ මොකද අපිට මේ මූදු මාර්ගයේ ළඟයි. ඒ මූදු මාර්ගයේ ඔස්සේ එන ඒ මද්ද්‍රව්‍ය තොග සම්බන්ධව මද්ද්‍රව්‍ය නාශක අංශයට විශේෂයෙන් විශාල අවබෝධයක් තියෙනවා. ඒ සම්බන්ධව මෙහෙයුම් ඔබ දන්නවා වරින් වර දියඹ මුහුදේ ඈත මුහුදේ අපේ ආර්ථික කලාපයේ ඇතුළත කෙරවල් වල කරපු වැටලීම් නාවික හමුදාව සමග එක්ව. ඉතින් ඒ වගේ මේ හැම කෙනෙක් ගැනම තියෙනවා එකක් තියෙන්නේ මේවා තාමත්ම සංවිධාන දැන් සමහර අය අහන අපි දිවයිනක්. ඔව්. එතකොට මේකේ මද්ද්‍රව්‍ය හදන්නේ නැහැ. ඒකත් හරි. එතකොට මේ මද්ද්‍රව්‍ය කොහොමද මේ දිවයිනට එන්නේ? අනිවාර්යයෙන්ම එක්ක මුහුදු මාර්ග වලින් එහෙම නැත්නම් අහස් යානා වලින්. එහෙම නැත්නම් මුහුදු මාර්ග වලින් කියපුවාම විශේෂයෙන්ම මත්ස්‍ය බෝට්ටු ටෝලර් යාත්‍රා වලින් එහෙම නැත්නම් දැන් තියෙන අලුත්ම උපක්‍රමයේ කාගෝ. ඔබ දන්නවා මොකද මේ මද්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ධනස්කන්ධයේ ලාභය ඉතා විශාලයි. වෙන කිසිම ව්‍යාපාරයකින් ඉපෙయ్య නොහැකි ලාභයක් මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරය තුළින් උපයන්න පුළුවන්. ඒක නිසා මේකේ ඉන්න අය අත්අඩංගුවට ගද්දී තවත් කොටස් මේකට එකතු වෙනවා. ඊළඟට මේ කුමන හෝ උපක්‍රමයක් යොදවා මේක කරගන්න උන් බලනවා. දැන් අපි මුල්ම කාලේ මේ මද්ද්‍රව්‍ය ආරම්භ කරේ මම හිතන්නේ ලොකුම මද්ද්‍රව්‍ය තෝගේ මම අත්අඩංගුවට ගත්තේ 2001 කිලෝ 35යි. ඒ කිලෝ 35 ඒ අවුරුදු ගානක තිබිච්ච රෙකෝඩ් එක. ඒක 2000 තමයි ආපහු කැඩුනේ අල කන්ටේනර් එක. එතන ඊට වැඩි විශාල කිලෝ 80ක් වගේ ආවා. දැන් කිලෝ 200ක් එනවා. 500 එන වෙලාවල් තියෙනවා. දැන් කොකේන් උත් එනවා ඒ අතරතුර. ඉතින් ඒක නිසා මේ අධික ලාභයේ හින්දා
මේකට යොමු වීම වැඩි. ඒකින්ද එක මාර්ගය දැන් අපි මුහුදු මාර්ග අහුරලා හලාවතට මද්ද්‍රව්‍ය විනාශකංශේ අංශයක් දාලා ඒ ටික කරද්දි එතනින් පල්ලෙහාට ආව මීගමුවට මීගමුවෙන් කළුතරට දැන් කළුතරින් ගිහිල්ලා තියෙනවා දෙවුන්දර දක්වා. ඒ පැත්ත අනිත් පැත්තෙන් LTT සංවිධානයේ සමග එක් වෙලා මන්නාරම ඔය මන්නාරමට එහායි මුලතිව් ඒ පැත්තෙන් බාණ්ඩ ගත්තා. ඒකද මේ අධික ලාභය නිසා ජීවිතේ පරුදුවට තියලා. මොකද අනිවාර්යයෙන්ම දන්නවා මද්ද්‍රව්‍ය ජාවාරමට අහු වුණොත් ජීවිතාන්තය දක්වා ශිර දඬුවම් මරණය දඬුවම් හම්බ වෙනවා. ඉතින් ඒවත් උගසට තියලා මේ කටයුත්තේ යෙදී සිටින්නේ මේ ලැබෙන අධික ලාභය. ඔව්. මේ නීති ප්‍රතිපත්තිවල දැන් ඔය එන සියලු මද්ද්‍රව්‍ය අපේ රටේ පානය කරන්න නැත්නම් වුන් ප්‍රතිඅපනයනය කරන්නද? සමහර දේවල් ප්‍රතිඅපනයනය කරන ඔබ දන්නවා කටුගස්තොට මුස්ලිම් ජාතිකයව කිලෝ 70ක් එක්ක අත්අඩංගුවට ගත්තා. ඔහුට තිබුණේ මොකද ඔස්ට්‍රේලියාවට මේ නැගෙනහිරින් එන ඒ කියන්නේ දකුණු ඇමරිකානු රටවලින් එන මුහුදු මාර්ගයෙන් එන කන්ටේනර්ස් very strictly බලනවා. ඒ ගුවන් ගමන් ඉතින් ඒක නිසා මේගොල්ලෝ මාර්ගයක් හොයාගත්තා. එහෙන් යවනවා යුරෝපයට. යුරෝපයෙන් එනවා අපිට. එතකොට අපි දැන් අපිට දන්නවා යුරෝපයෙන් අපිට මද්ද්‍රව්‍ය එන්න තියෙන අවකාශය අඩුයි. ගෙනල්ලා මෙතනින් තේක පැක් කරලා ඔස්ට්‍රේලියාවට. ලංකාවෙන් යන කන්ටේනර්ස් නැත්නම් මේ නැව්බඩු පරීක්ෂා කිරීමේදී අර සම්භාවිතාව අඩුයි. ඒක නිසා එතකොට මොකද අපි නිෂ්පාදනය කරන්නේ නැති හින්දා මද්දේ එවැනි කුමන හෝ උපක්‍රමයක් යොදා ගන්නවා මේ අධික මුදල් ප්‍රමාණය අධික ලාභය. ඒ වගේම තමයි දැන් වර්තමානයේ මේ අපි අයිස් කියන මද්ද්‍රව්‍ය ගැන වැඩි හරියක් කතා කරනවා. දැන් ඇත්තටම වැඩි හරියක් මේ භාවිතයට සහ විකිණීමට භාවිතා කරන්නේ මේ මද්ද්‍රව්‍ය. මේක තමයි අපිට තියෙන විශාලම අභියෝගය. දැන් ඔබ දන්නවා හෙරොයින් නිෂ්පාදනය කරන්න පොපි ශාකය වවන්න ඕන. ඔව්. ඊට පස්සේ පොපි අස්වැන්න ගන්න ඕන. ඒක කිරි අරගෙන ඒක රසායනික ක්‍රියාවලියකට යටත් කරලා තමයි හෙරොයින් නිෂ්පාදනය කරන්නේ. නමුත් මේ අයිස් කියන මද්ද්‍රව්‍ය එම්පටමීන් ඒ මද්ද්‍රව්‍ය රසායනික ක්‍රියාවලියකට මේ කාමරය ඇතුළේ නිෂ්පාදනය කරනවා. මේක විශාල අභියෝගයක් එළඹෙන දශකයක. ඒක තමයි. හොඳයි. ඉතින් දැන් ඔබට මේ පිළිබඳව හොඳ අවබෝධයක් එන්නට ඇති කියනවා. ආයෙත් මම මේ මදුෂ්ගේ පැත්තට හැරෙන්නයි සූදානම් වෙන්නේ. තවත් එක් කාරණයක් පිළිබඳව මේ කතා බහ කරන මේ යම් යම් ආందోලනාත්මක සහ කතා බහට ලක් වෙන කාරණා තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. මොකද මේක ඉතා නිවැරදිව ජනතාව දැනගත යුතුයි. සමබර කරගන්න ඕනේ ඔබේ සිත. ඒකයි. ඒ අතරදී මේ අර දෙවන බිරිඳ සම්බන්ධයෙන් කතා බහ කරද්දී ඇගේ නිවසට තමයි ඔහුගේ මృతදේහයත් අරගෙන යන්නේ. එහිදීත් මේ ඇය සම්බන්ධයෙන් තාමත් කිසිම පියවරක් ගත්තේ නැහැ. ප්‍රශ්න කිරීමක් කරේ නැහැ. නිදහසේ ඉන්නට අවස්ථාව ලබා දුන්නේ පොලිසියේ සිටි ප්‍රධානීන් එක්ක සම්බන්ධතාවයක් තිබුණු නිසා කියන චෝදනාවකුත් තිබෙනවා. ඒක නම් ඒ චෝදනාව ගැන මට මුත් කියන්න බෑ. නමුත් මම දන්න හැටියට ඇය කූප්‍රකට මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවකන කළුතුෂාර නැමැත්තාගේ බිරිඳ. කල්තුෂාර මද්ද්‍රව්‍ය මේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී මියගිය පුජ්‍යලේ. ඊට පස්සේ තමයි මොහු මදුෂ් සමග සම්බන්ධ වුණේ මෑය. ඉතින් ඇයි මදුෂ් සමග විදේශගත වෙලා හිටියා. ඒ විදේශගත වෙද්දී ආගමන නීති උල්ලංඝනය කිරීමක් මම හිතන විදිහට සිද්ධ වෙලා නැහැ. ඇයගේ දරුවන් බලපත්‍රය භාවිතා කරමින් ගිහිල්ලා තියෙන. ඉතින් ඇය මදුෂ් සමග සිටීමම චෝදනාවක් කියලා මම හිතන්නේ. නමුත් ඒ අවශ්‍ය කටයුතු මම හිතන්නේ ඇයගේ වත්කම් මෙවන අනිවාර්යයෙන්ම විමර්ශනයට ලක් විය යුතුයි. මේට ඉස්සෙල්ලා මදුෂ් තව සම්බන්ධයක් තිබුණා. ඔහු බන්ධනාගාරගත වෙලා ඉන්නේ නැද්දී අරඹේවලගේ උපාලි රංජිත් එහෙම කිව්වට වැඩිය හුඟක් අය දන්නේ සොත්ති උපාලි. සොත්ති උපාලිගේ දියණිය සමග ඒ අපි විමර්ශන වලට නතු වෙලා තියෙන ඔහු සමග සම්බන්ධතාවය තිබයි. ඒවයිල පෞද්ගලික දේවල්. හරි. ඒ අතරදී අපි දැක්ක දැන් අර අවසන් කටයුතු සිද්ධ වෙන වෙලාවෙත් මේ පලි ගන්නවා. ඒ වගේ වචන ටිකකුත් එක්ක මේ සමාජ ජාලවල වීඩියෝ වලට කාගින්ද මේ පලි ගන්නවා කියන්නේ? මේක පොලිසියටද කරන්නේ අනතුරු යැවීම? ජනක ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඉතා විශාල වෘක්ෂයක්. වසර හරියට බැලුවොත් 154ක ඉතිහාසයක් තිබුණාට 224ක් අපේ ඉතිහාසයේ ලංකාවේ පැරණිතම ආයතන තුනෙන් එකක්. බ්‍රිතාන්‍ය ජාතිකයන් 1796
තමයි මෙරට මුලින්ම අසංවිධානාත්මක පොලිස් සේවාව ආරම්භ කළේ. 1866 තමයි මෙරට ආසියාවේ පැරණිතම පොලිස් සේවයක් හැටියට ලංකාවේ ආරම්භ කළේ. ඉතින් මේකට විශාල විවේචන චෝදනා රාශියක් එල්ල වෙනවා. නමුත් ඔබ දන්නවා මේ ඉතිහාසය ඇතුළත ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ නීතිය සාමය සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න කොතරම් කැපවීමකින් වැඩ කරාද කියන දැනට අපේ නිලධාරීන් 2700කට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යෙදී සිටියේදී වික්‍රමාන්විත ලෙස ජීවිතය පූජා කරලා තියෙනවා. ඒ දිවි විදුම අදත් හෙටත් මත්තටත් සිද්ධ වෙනවා. ඉතින් ඔවුන් කැපවීමකින් වැඩ කරනවා. විවිධ චෝදනා එල්ල වෙනවා. දූෂිත නිලධාරීන් ඉන්නවා. 84000ක් වගේ නිලධාරීන් සංඛ්‍යාවකදී ඉතාසුළු පිරිසක් කරන වැඩ සමස්ත ආයතනයේම ව්‍යුහයට බලපාන වෙලාවල් තියෙනවා. ඒක නිසා අපි මේක නිවැරදි කරගත යුතුයි. ඉතින් ඒ ආයතනයත් එක්ක බලපුවාම මේ අපරාධකරුවන් නැත්තම් මේ මදුස් වගේ චරිත අපිට ගණන් නොගත යුතු චරිත හැටියටයි අපිට. මොකද මේ අපේ ආයතන ව්‍යුහය ඉතා ශක්තිමත්. ඔබ දන්නවා ලංකා ඉතිහාසයේ බලපුවාම හුඟක් ඉන්නවා පොලිස් නිලධාරීන් සමග සාමනේ මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වලදී මෙහෙයුම් වලදී පොලිසිය සමග සිදු කළ වෙඩි හුමාරුන් වලදී මේගේ පුද්ගලයන්. ඉතින් මං ලිස්ට් එකක් ගත්තොත් පටන් ගත්තාම සරදියෙල්ගේ ඉඳලා මෙහාට එක 200ක විතර ලිස්ට් එකක් මට මෙතන විදගෙන කිව්ව හැකි. ජයලජ්ගේ සිරිසේන, මරුසිරා, කාලින් කාලීට පොඩි විජේ, උක්කුවා ඉතින් මේ හැම කෙනෙක් ගැනම කියලාම අන්තිමට ජනකගෙන් අහනවා මේ කණ්ඩායම් අද ඉන්නේ කොහෙද කියන එකට මගෙන් බලාපොරොත්තු වෙන්න ඕන උත්තරේ තියෙනවා ඔබට. බොහොම හොඳයි. ඒ අතරදී අපි වැඩසටහන අවසන් කරන්නත් ඕනේ. ඒ අතරදී මම තව කෙටි ප්‍රශ්නයක් අහනම් මේ තව සමහර අය සැකපල කරනවා මොහුගේ මියයාමත් එක්ක මේ මද්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ඒ විමර්ශන කටයුතු අඩාල වෙයිද කියන කාරණේ ඒකටත් උත්තරයක් අපිට දුන්නොත් කිසිසේත් නැහැ. මදුෂ් කියන්නේ මේ මද්ද්‍රව්‍ය ජාලයේ හිටපු එක් පුරුකක් පමණයි. ඒ පුරුක අපි ඉවත් කළා. තවත් අය ඉන්නවා. ඒ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සියල්ල නීතියේ රැහැනට හසු කර සාධාරණ යුක්තිගරුක සුරක්ෂිත සමාජයක් ගොඩනැගීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය සහාය, අවශ්‍ය ශක්තිය සියල්ල පොලිසිය සතුව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතුයි වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා සහ මේ විශේෂ භාර අමාත්‍යතුමා, පොලිස්පතිතුමා මේ සියලුම දෙනා නිලධාරීන් ඉතා හොඳින් මේ සඳහා අවශ්‍ය සහාය, උපදෙස් සහ ගුරුහරුකම් මේ සියල්ල ලබා දෙනවා. ඒ යටතේ කොළඹ දිසාව භාර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා මේ බස්නාහිර පළාත තමයි ලංකාවේ අපරාධයන්ගේ 47%ක් සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මේ සංවිධානාත්මක අපරාධ කලි සියල්ලම වගේ ස්ථානගත වෙලා ඉන්න බස්නාහිර පළාතේ. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට බූස්ස සහ අඟුණකල පැලැස්ස ආරක්ෂිත බන්ධනාගාර බවට පත් කරලා මේ බන්ධනාගාරය ඇතුළේ ඉඳලා අපරාධ මෙහෙවපු සංවිධානාත්මක අපරාධකරුවන් සියල්ලට නියම සිරගයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. බහුතරයක් අනිත් අපරාධකරුවන් දැන් විදේශගත වෙලා ඉන්නවා. ඒ සම්බන්ධව අපි කටයුතු කරන එක නිසා පහුගිය මාස 5 ඇතුළත කිසිදු සංවිධානාත්මක අපරාධයක් මෙරට වාර්තා නොවන මට්ටමකින් රටේ සාමය සහ සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වෙලා තියෙනවා. පසුගිය මාස 5 ඇතුළත. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය ඉදිරියටත් මේ විදිහටම පවත්වාගෙන යෑමේ හැකියාව අපිට තියෙයි කියලා. ඒ සඳහා අවශ්‍ය මහජනතාවගේ සහාය සහ ආශිර්වාදය අපි නිබඳවම ඔබෙන් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලිව මේ මදු සම්බන්ධයෙන් කතා බහක අද අපි නියුර්දනා ඔබට තිබෙන්නා වූ ගැටලු සමාජයේ මතු කරන්නා වූ ගැටලු අද දවසේදී අපි නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් ඍජුව ප්‍රශ්න කරා. එතුමන්ට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා වැඩ රාජකාරී බහුල වේලාවක මේ ස්ථානයට පැමිණීම පිළිබඳව. එනම් අපි යලිත් දවසක ඔබතුමා මුණ ගැහෙමු. තව දුරටත් මෙවැනි කරුණු කාරණාවලදී කතා බහ කරමු කියන සිහිපත් කිරීමත් කරමින් ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි පැමිණියාට. අයිබෝන්. අයිබෝන්.